අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද? ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කොහොමද කියන මාතෘකාව පාදක කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන ලෙසයි ඒ පඤ්ඤාවාස හාමුදුරුවෝ අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ අනුව අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ කන්ද සංයුත්තේ සක්කාය සූත්‍රයේහි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනා පාඩයක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කායංචවෝ භික්කවේ දේසිස්සාමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච සක්කාය නිරෝධ ගාමිනිංච පටිපදං. මහණෙනි, මම නුඹලාට සක්කාය කියන්නේ කුමක්ද කියලා මෙහිදී දේශනා කරනවා. සක්කාය සමුදය කියන්නේ සක්කාය හටගන්නේ කොහොමද කියලා දේශනා කරනවා. එය නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දේශනා කරනවා. එය නිරුද්ධ කිරීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියලා මම නුඹලාට දේශනා කරනවා. එය මනවින් අසන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ හිදී පැහැදිලි කරනවා කතමෝච භික්කවේ සක්කාය. මහණෙනි, සක්කාය කියලා කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. සක්කාය කියලා කියන්නේ කුමක්ද කියලා යම් කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් පංච උපාදානස්කන්ධයයි කියා කිව යුතුයි. ඒ කියන්නේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒතර සක්කාය දිට්ඨි කියලා කියන්නේ ඒ පංච උපාදානස්කන්ධය සත්‍යයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට වරදවා වටහා ගන්නා වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතර සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ සක්කාය පදනම් කරගෙන. කොමක්ද සක්කාය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කතමේ පංච මොනවද මේ පහ? සයතිදං මේ ආකාරයයි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඤ්ඤා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මෙන්න මේ උපාදානස්කන්ධ පහ තමයි සක්කාය කියලා කියන්නේ. ඒ පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දෘෂ්ටියයි කියලා කියන්නේ. එතකොට අද ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ මේ පංච උපාදානස්කන්ධය නැමැති සක්කාය අපි කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම ඒ සක්කාය නිසා ඇතිවෙන සක්කාය දිට්ඨිය අපි කොහොමද වටහා ගන්නේ? ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්නට අපි කෙසේ පිළිපැදිය යුතුද, ප්‍රඥාව අවදි කරගත යුතුද කියන කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී සක්කාය හැටියට දක්වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධේ උපාදාන කරගෙන. ඒතර මෙහිදී අපි මුලින්ම පැහැදිලි කරගන්නට ඕන පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයයි කියලා කියන්නේ මේ නාම රූප ධර්ම කොටස් පහකට බෙදනවා. දැන් අපි සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, මම හැටියට හඳුනාගෙන සිටින මේ කෙනා බුදුරජාණන් වහන්සේ දක්වනවා මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම දෙකක්. එතකොට මේ නාම රූප ධර්ම දෙක තවත් තැනක කොටස් පහකට බෙදනවා. රූපය රූප හැටියට අරගෙන නාමය නැවත වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා බෙදා ගන්නවා. එතකොට නාම රූප දෙක නැවත මේ පහකට බෙදන්නේ ඇයිද? අර රූපය අපට යම් ප්‍රමාණයකට සත්වයක් පුද්ගලයෙක් නෙවෙයි කියලා හඳුනා ගන්නට පහසු වුණත් නාමය හෙවත් සිත අපට සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්තව හඳුනා ගන්න පහසු නැහැ. ඒ නිසා තමයි නාම රූප කියන දෙකෙන් නාමය නැවත කොටස් හතරකට බෙදලා වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ අනුව තමයි පංචස්කන්ධ කියලා ස්කන්ධ පහකට තථාගතයන් වහන්සේ බෙදා දක්වන්නේ. එතකොට මේ පංචස්කන්ධය පිළිබඳව ඇති වෙන තෘෂ්ණා මූලික ග්‍රහණය, තෘෂ්ණා මූලිකව දැඩිව අල්වා ගැනීම තමයි උපාදාන කියලා කියන්නේ. එතකොට රූපය උපාදාන කර ගැනීම රූප උපාදාන, වේදනාව උපාදාන කර ගැනීම වේදනා උපාදාන, සංඥාව උපාදාන කර ගැනීම සංඥා උපාදාන, සංඛාරය උපාදාන කර ගැනීම සංඛාර උපාදාන,
විඥානය උපාදාන කර ගැනීම විඥාන උපාදාන. එතකොට තමයි පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධය තමයි සක්කාය කියලා කියන්නේ. ඒ පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි මේ කාරණා එකින් එක ටිකක් පැහැදිලි කරගන්නට ඕන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරලාම හඳුනා ගන්නවා. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූප මූලික කොටගෙන පවතින 28කට බෙදා දක්වා තිබෙන සූක්ෂම රූපත් ඇතුළත්, ඒ කියන්නේ සූක්ෂම රූප 24කුත් ප්‍රධාන රූප 4කුත් ඇතුළත් රූප 28ක් හැටියට අභිධර්මයේ පැහැදිලි කරනවා. ඒ රූප 28න් ප්‍රධාන රූප වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය, ආපෝ කියලා කියන්නේ ඇලෙන වැగిරෙන ගතිය, තේජෝ කියලා කියන්නේ උණුසුම් ගතිය, වායෝ කියලා කියන්නේ තෙපුල් දෙන පිම්බෙන චලනය වෙන ගතිය. එතකොට මේ ගුණාංග 4 මහා භූත කියලා හඳුන්වන්නේ ඒ 4 තමයි ලෝකේ ප්‍රකටව පෙනෙන්නේ. අපිට මේ පුද්ගලයෙක් හැටියට, ගෙවල් දොරවල් හැටියට, යාන වාහන හැටියට, මහ පොළොව හැටියට, කඳු හැටියට, ගස් කොළන් හැටියට, ආහාර පාන හැටියට මේ නොඑක් විදිහට අපිට ලොකුවට ගොඩවල් වශයෙන් පෙනෙන්නේ අර රූපස්කන්ධයේ සියල්ලම නෙමේ මේ ප්‍රධාන රූප 4 තමයි ප්‍රකටව පෙනෙන්නේ. ඒ නිසා ඒවා හඳුන්වනවා මහා භූත කියලා. එතකොට මේ මහා භූතයන්ගෙන් සැකසුණු රූප තමයි භෞතික කියලා හඳුන්වන්නේ. භූතයන්ගෙන් සැකසුණු භූතික භෞතික. එතකොට භෞතික රූප කියලා අපි හඳුන්වන්නේ මහා භූතයන්ගෙන් සැදුම්ලත් මහා භූතයන්ගෙන් සැකසුණු කියන අදහසයි. එතකොට මහා භූතයන් යම් තැනක පවතිනවාද එතන අවශේෂ උපාදාය රූපත් පවතිනවා. එතකොට මේ අවශේෂ රූප 24ක් හැටියට සූක්ෂමව බෙදා දක්වලා තියෙනවා. ඒ කියන රූප 28 තමයි රූපස්කන්ධයයි කියලා හඳුන්වන්නේ. එතකොට ඒ රූපස්කන්ධයයි කියලා කිව්වන් පස්සේ දැන් පඨවි ධාතුව ගත්තන් පස්සේ අපේ කය සැලකුවොත් දැන් දෙතිස් කුණප හැටියට දක්වන තැන කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං ආදී වශයෙන් කියාගෙන යන මৌলিক කාරණා 20ක් පඨවි ධාතුවට ඇතුළත් තියෙනවා. පඨවි ධාතු කොටස් 20ක් ඒ දෙතිස් කුණපයන්හි පැහැදිලි කරනවා. ඊළඟට ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. මේ කියන කාරණා 12 ආපෝ ධාතු. එතකොට අපේ ශරීරයේ පඨවි ධාතු, ආපෝ ධාතු ප්‍රකටව තියෙනවා. ඊළඟට තේජෝ ධාතුවයි කියලා කියන්නේ මේ ශරීරයේ පුරා ක්‍රියාත්මක වෙන උණුසුම. එතකොට මේ උණුසුම කොටස් 4කින් දක්වලා තියෙනවා. පරිධාන තේජෝ ධාතුව, ඒ වගේම ජීරාපඩ තේජෝ ධාතුව, ඊළඟට පාචක තේජෝ ධාතුව සහ සංතාප තේජෝ ධාතුව කියලා. සංතාප කියලා කියන්නේ ශරීරයේ නිරන්තරයෙන් පවතින උණුසුම. ඊළඟට පරිධාන තේජෝ ධාතුවයි කියලා කියන්නේ ශරීරයේහි දිරීම සිද්ධ කරන. ඒ කියන්නේ වයස්ගත වෙනකොට හැම දි รา පත් වෙනවා. ඒ වගේම ශරීරයේ අවශේෂ කොටස් දි รา පත් වෙන්නේ ඒ ජීරාපන තේජෝ ධාතුව. ඊළඟට පරිධාන තේජෝ ධාතුවයි කියලා කියන්නේ ශරීරයේ දැවීම ඇති කරන. ඒ කියන්නේ ඇස් දැවිල්ල, යටිපතුල් දැවිල්ල, ඇඟ දැවිල්ල කියලා කියන්නේ ඒ පරිධාන තේජෝ ධාතුව. ඊළඟට පාචක තේජෝ ධාතුවයි කියලා කියන්නේ අපි ගන්න ආහාරයේ දිරවන උණුසුම. එතකොට උණුසුම එකක් හැටියට අපිට පෙනුනට ඒ උණුසුමෙත් එක් කොටස් තියෙනවා. ඒ කොටස් තමයි සංතාපන, ජීරාපන, පරිධාන, පාචක කියලා වෙන්කොට දක්වන්නේ. එතකොට දැන් මේ සත්‍යේ පුද්ගලයේ ආත්මයක් කියලා කෙනෙක් මෙතන නැහැ කියලා හඳුනා ගන්නට නම් මේවා කොටස් වශයෙන් බෙදා වෙන් කර බලන්නට ඕන. එහෙම බෙදලා වෙන් කරලා කොටස් වශයෙන් මෙතන තියෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප ධර්ම සමූහයක් පමණයි. ඒ නාම රූප ධර්ම ටික තමයි අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන්නේ කියලා හරියට තේරුම් ගත්තොත් තමයි මෙතන සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ කියලා අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මුලින්ම අපිට කෙනෙක් හැටියට පුද්ගලයෙක් හැටියට දැනෙන මේ පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ නාම රූප වශයෙන් දෙකකට බෙදනවා. ඊට පස්සේ පංචස්කන්ධ වශයෙන් නැවත පහකට බෙදනවා. ඊට පස්සේ ආයතන වශයෙන් 12කට බෙදනවා. ඊට පස්සේ ධාතු වශයෙන් 18කට බෙදනවා. මෙහෙම කොටස් වශයෙන් බෙද බෙදා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප සමූහයක් විනා සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ කියන කාරණා. නමුත් අපට සත්පුද්ගල සංඥාව ඇති වෙන්නේ මේ සියල්ල එකට ඒකරාශීව දකින්නකොට ග්‍රහණය කරනකොට. ඒ නිසා තමයි සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා මේ පංචස්කන්ධය ඊතා සියුම් විදිහට කොටස් වශයෙන් බෙදා අපි විමසා බලන්නට උත්සාහ කළ යුත්තේ. එතකොට ඒ සම්බන්ධව එසේ බෙදා විමසා බලන වැඩපිළිවෙල තමයි සක්කාය දිට්ඨිය දුරු කිරීමේ භාවනා ක්‍රමයේ හැටියට අපිට පුහුණු කරන්න තියෙන්නේ. එතකොට ඉස්සල්ලාම අපි ඒව ගැන අහන්නට ඕන, පොතපතින් කියවන්නට ඕන, අහලා කියවලා ඉස්සල්ලා ඉගෙන ගන්නට ඕන. මෙහෙම මේවා බෙදා බලන්නට පුළුවන් කියන එක. ඊට පස්සේ අපි ඒව ගැන හිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන. එතකොට අර අහලා කියවලා දැනගත්තාම අපිට ඒ ගැන සුතමය ඥානයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි ඒව ගැන හිතලා කල්පනා කරනකොට චින්තාමය ඥානයක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට සිහිය සහ නුවණ අවදි කරගෙන සති සම්පජඤ්ඤයේ යුක්තව ඒවා දැසින් දකින්නාසේ මනසින් නුවණින් දකින්නට උත්සාහ කරනකොට තමයි භාවනාමය ඥානයක් ඒ පිළිබඳව අවදි වෙන්නේ. ඒතර එකපාරට භාවනාමය ඥානයක් අවදි කරන්න බෑ. මූලික වශයෙන් අපි සුත්තමේ චින්තාමය ඥානය දිනු කරගන්න ඕන. ඒතර මෙවැනි ධර්මදේශනා ආදීන් අපි උත්සාහ කරන්නේ ඒ සුත්තමේ ඥානය, චින්තාමය ඥානය දිනු කරගන්නටයි. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. එතකොට පංච උපාදානස්කන්ධයේ හැටියට උපාදාන කරගන්නේ පංචස්කන්ධයයි. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයයි. එතකොට එහි රූපස්කන්ධය කියලා කියන්නේ කොටස් 28කින් යුක්ත වූ රූපයයි. ඒ කොටස් 28කින් යුක්ත වූ රූපේන ප්‍රධාන කොටස් හතරක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. එහි පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය, ආපෝ ධාතුව කියලා කියන්නේ ඇලෙන වැగిරෙන ගතිය, තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් ගතිය. ඒ උණුසුම් ගතිය සතර ආකාරයකින් කයෙහි ක්‍රියාත්මක වෙනවා. ඊළඟට වායෝ ධාතුව කියලා කියන්නේ චංචල වෙන, තෙපුල් දෙන, චලනය වෙන ගතිය. ඒ වායෝ ධාතුවත් අපේ ශරීරයේ එකක් හැටියට නෙමේ වායෝ ධාතු කොටස් 6ක් හැටියට තථාගතයන් වහන්සේ දක්වනවා. ඒ වායෝ ධාතු 6 බුදුරජාණන් වහන්සේ දක්වන උද්ධංගම වායෝ ධාතුව, අදෝගම වායෝ ධාතුව, අංගමංගානුසාරී වායෝ ධාතුව, කොට්ටස වායෝ ධාතුව, කුච්චිස වායෝ ධාතුව සහ ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව. එතකොට එතන උද්ධංගම වායෝ ධාතුවයි කියලා කියන්නේ අපේ ශරීරයේ උඩට තල්ලු කරන වායුව. අපට කැස්ස හැදෙන්නේ, කිවිසුන් යන්නේ, ඉක්ක වැටෙන්නේ, වමන යන්නේ ඒ උද්ධංගම වායුව නිසා. ඒ කියන්නේ ශරීරයේ උඩට තල්ලු කරන වායුව. ඊළඟට අධෝගම වායුව කියලා කියන්නේ ශරීරයේ යටපැත්තට තල්ලු කරන වායුව. ඒකෙන් තමයි මල පහ වෙන්නේ, මූත්‍ර පිට වෙන්නේ, වාත පිට වෙන්නේ. ඒ විදිහට අපිට ශරීරයේ පහළට තල්ලු කරන වායු කොටසක් තියෙනවා. ඒක තමයි අධෝගම වායුවයි කියන්නේ. ඊළඟට කුච්චස වායුවයි කියලා කියන්නේ ආමාශය තුල ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව. කොට්ටස වායුවයි කියලා කියන්නේ ආමාශයෙන් පිටත ශරීර අභ්‍යන්තරයේ ආමාශය ඇසුරු කොටගෙන ඒ කියන්නේ උදරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ආමාශයෙන් පිටත ක්‍රියාත්මක වෙන වායු ධාතුව. අංගමංගානුසාරී වායුවයි කියලා කියන්නේ අපේ ශරීරයේ අංග ප්‍රත්‍යංග හැසිරවීමට ක්‍රියාත්මක වෙන වායු ධාතුව. ඒ කියන්නේ අත උස්සන්න ඕන කියලා හිතනකොට උස්සන්න පුළුවන් වෙන්නේ ඒ අතහරහා වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙන නිසා. එහෙම නැත්නම් මේ පඨවි ධාතුවට චලනය වීමේ ශක්තිය නැහැ. ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට චලනය වීමේ ශක්තිය නැහැ. ඒ රූප කලාප එහිම ඇති වෙවි බිඳී යනවා. එතකොට අපිට අත හොලවන්න පුළුවන් වෙන්නේ කොහොමද? හොලවන්න ඕන, අත උස්සන්න ඕන කියන සිතුවිල්ලත් එක්කලා අර වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා. චිත්තජ වායුවක්, සිත නිසා හටගන්න වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව විසින් තල්ලු කරනවා අර රූප කලාප. එතකොට ඉදිරියෙන් රූප කලාප හට ගන්නට ඒ වායෝ ධාතුව උදව් වෙනවා. එතකොට එතන ඇති වෙච්ච රූප කලාප තව තැනකට යන්නේ නැහැ. ඒවා එතනම නිරුද්ධ වෙනවා. හැබැයි ඊට ඉස්සරහෙන්
රූප කලාප හට ගන්නකොට අපට අත චලනය වෙනවා වගේ පෙනෙනවා. ඇත්තටම එක් රූප කලාපයකට පටවි ධාතු ආදී හටගත්තු රූප කලාප තව තැනකට යන්නේ නැහැ. තව තැනකට යන්නේ නැහැ. ඒවා හටගත්තු තැනමයි නිරුද්ධ වෙන්නේ. එතකොට අපට අත හොලවන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඉදිරියෙන් රූප කලාප හට ගන්න නිසා. මේක හරියට උදාහරණයක් වශයෙන් කිව්වොත් වෙනතුන් ලංකාවේ ඉන්නකොට එහෙම තොරන් බලලා ඇතිනේ. එතකොට අපිට මතකයි අපි පුංචි කාලේ තොරණක් බලන්න ගියාම ඒ තොරණේ විදුලි බල්බ වලින් සකසලා තිබුණා පින්තූරයක් මනුෂ්‍ය රූපයක් හදලා ඒ මනුෂ්‍යයා දුන්නක ඊතලයේ ඇදලා විදිනවා. විද්දන් පස්සේ ඊතලයේ යනවා අර ලයිට් වලින් විදුලි බල්බ වලින් පෙන්නනවා. ඊළඟ එහා පැත්තේ ඉන්න කෙනාගේ ඇඟේ වදිනවා. එතකොට දැන් අර බෝඩ් එකේ එහෙම නැත්නම් ලෑලි තට්ටුවේ හයි කරලා තියෙන විදුලි බල්බ එහා මෙහා යන්නේ නැහැ. ඒවා ස්ථාවරව තියෙනවා. ඒවට වෙන්න පුළුවන්නේ දැල්විලා නිවි යන එක විතරයි. ඔන් ඔෆ් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. එතකොට කොහොමද මේ ඊතලයක් යනවා පෙනෙන්නේ? ඊතලයේ හැඩයට විදුලි බල්බ ටික දැල් වෙනවා. දැල් වෙලා පිටිපස්සෙන් බල්බ් කීපයක් නිවෙනවා. ඉස්සරහෙන් බල්බ් කීපයක් දැල් වෙනවා. තවත් පිටිපස්සෙන් බල්බ් කීපයක් නිවෙනවා. ඉස්සරහෙන් තව බල්බ් කීපයක් දැල් වෙනවා. මේක වේගවත්ව සිද්ධ වෙනකොට අපිට පෙනෙනවා ඊතලයේ යනවා වගේ. එතකොට ඇත්තටම විදුලි බල්බ යන්නේ නැහැ. විදුලි බල්බ එතනම දැල්විලා නිවෙන එක විතරයි වෙන්නේ. හැබැයි අපිට චලනයක් පෙනෙනවා. ඒ පෙනෙන්නේ කොහොමද? හටගත්තු එහෙම නැත්නම් දැල්ලුණු විදුලි බල්බ එහෙමම නිවි යනවා. නමුත් පිටිපස්සෙන් නිවි යනකොට ඉදිරියෙන් අලුතෙන් දැල් වෙනවා. එතකොට අපිට අර ඊතල ඉස්සරහට යනවා වගේ පෙනෙනවා. අන්න ඒ වගේ තමයි අපේ ශරීරයේ හටගත් රූප කලාප එහිම බිඳී යනවා. හැබැයි අර වායෝ ධාතුවේ තල්ලු කිරීම නිසා ඉදිරියෙන් රූප කලාප නැවත හට ගන්නවා. එතකොට පසු හටගත් රූප කලාප බිඳී යනකොට ඉදිරියෙන් රූප කලාප හට ගන්නකොට අර තොරණේ විදුලි බල්බ වලින් ඊතලය යනවා පෙන්වුවා වගේ අපට අත සෙලවෙන බවක් පෙනෙනවා. චලනය වෙන බවක් පෙනෙනවා. දැන් ওই විදිහටමනේ ඉස්සර කාටුන් චිත්‍ර හදලා තිබුණේ. දැන් අද නම් මේ ඩිජිටල් තාක්ෂණයත් එක්කලා සූක්ෂම විදිහට ඒවා හදලා තියෙනවා. ඉස්සර කාටුන් චිත්‍රයක් නිර්මාණය කරනකොට එකම වගේ පින්තූරයක් බොහෝ වාර ගණක් අඳිනවා පොඩි වෙනස්කම් කරලා. ඊට පස්සේ ඒක වේගෙන් පෙරලගෙන යනකොට ඒකම පින්තූරේ අත හොලවනවා කකුල හොලවනවා වගේ පේනවා. එතකොට මේ සෙලවීම චලනය දක්වන්න එක වගේ පින්තූර පොඩි වෙනස්කම් කරලා ගොඩාක් අඳින්නට ඕන. එතන වේගවත් මේ පින්තූර ටික වෙනස් කරගෙන යනකොට තමයි ඒ රූපය චලනය වෙනවා වගේ පේන්නේ. ඉතින් ඇත්තට මේ කය ඒ ක්‍රියාවලියමයි සිද්ධ වෙන්නේ. වායෝ ධාතුව විසින් තමයි මේ චලනය ඇති කරන්නේ. එතකොට මේ විදිහට මේවා අපට එක ධර්ම දේශනාවකදී පමණක් විග්‍රහ කරලා නිමක් කරන්න පුළුවන් කාරණා නෙමෙයි. මූලික අදහසක් ඇති කරගන්නටයි මේ පැහැදිලි කරන්නේ. ඒවා වෙනම අපි ඉගෙන ගන්නට ඕන. ඉතින් අභිධර්මයේ පිළිබඳව ඉගෙන ගන්නා කෙනෙකුට තමයි හොඳ ආකාරව මේ රූප බෙදා ගන්න හැටි, ඒ වගේම සිත් බෙදා ගන්න හැටි, චෛතසික බෙදා ගන්න හැටි නිවැරදිව වටහා ගන්න පුළුවන් වෙන්නේ. අභිධර්ම ඥානය අපට සක්කාය දිට්ඨිය දුරු කර ගන්නට විශේෂයෙන්ම උපකාර වෙනවා. මේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා හිතාගෙන ඉන්න මේ පංචස්කන්ධය බෙදා දක්වන ආකාරය තමයි අපි අභිධර්මයයි කියලා කියන්නේ. ඉතා සූක්ෂම විදිහට නාම ධර්ම, රූප ධර්ම බෙදා දක්වනවා. ඉතින් ඒ පිළිබඳව අපි වෙනම ඉගෙන ගැනීම අපිට ගොඩක් වැදගත් වෙනවා. ධර්මදේශනාවකදී අපි ඒවා පිළිබඳව මේ මතු කරන්නේ මූලික දැනුමක් ඇති කර ගැනීම සඳහා. එතකොට රූපස්කන්ධයයි කියලා කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූලික රූප කොටස් හතර. ඒවට කියනවා මහා භූත රූප කියලා. ඒ මහා භූත රූප සහ ඒවා නිසා හටගන්නා සූක්ෂම රූපත් එක්කලා රූප 28ට තමයි රූපස්කන්ධයයි කියලා කියන්නේ. ඊළඟට වේදනා ස්කන්ධය කියලා කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස ආදී වශයෙන් අපට දැනෙන සියලුම වේදනා තමයි වේදනා ස්කන්ධ කියන්නේ. ඒතර වේදනා ස්කන්ධ කියන්නේ සමූහය කියන එකයි, ගොඩ කියන එකයි. ඇයිද වේදනා ගොඩක් වෙන්නේ? සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස වශයෙන් ගොඩක් වෙනවා විතරක් නෙමෙයි, අතීත වර්තමාන වශයෙන් අනන්ත සංසාරයේ අපිට ඇතිවෙච්ච වේදනාවන් ඒවා එක් ආකාරයෙන් අපේ මනසේ සටහන් වෙලා තියෙනවා. ඒවා උපාදාන කරගෙන තියෙනවා. එතකොට ඒ සියලුම රූප සියලුම වේදනාවන් එක ගොඩකට කරලා තමයි වේදනා ස්කන්ධයයි කියලා කියන්නේ.
එතකොට මේ වේදනා ස්කන්ධය පිළිබඳව ඇති කරගන්නා දැඩි ග්‍රහණය තමයි වේදනා උපාදානයයි කියලා කියන්නේ. එහෙම නැත්නම් වේදනෝපාදාන ස්කන්ධයයි. එතකොට වේදනා උපාදාන කරගන්නවා කියන එකේ තේරුම පින්නතුනේ දැන් යම් කෙනෙකුට පෙර යම් අවස්ථාවක යම් සුඛ වේදනාවක් දැනුණා නම් යම් කරුණක් නිසා අදත් ඒක සිහි වෙනකොට පවා අර වේදනාව තමන්ගේ මනසට දැනෙනවා ඒ සුඛ වේදනාව. එහෙම නැත්නම් තමන්ගේ මනසට ඒ සෝමනස්ස වේදනාව දැනෙනවා. එතකොට ඒ දැනෙන්නේ කොහොමද? අර අතීත වේදනාව උපාදාන කරගෙන ඉන්න නිසා. දැන් උදාහරණ හැටියට ගත්තොත් අපි හුඟක් වෙලාවට හැමතිස්සෙම උපාදාන කරගත්තු දේවල් තමයි නැවත නැවත හොයන්නේ. දැන් ඔය සමහරු කියන්නේ ඉස්සර කාලේ නම් අපි පුංචි කාලේ මේ කෑම හරීම රසයි. ඉතින් දැන් එහෙම නැහැ. ඒ හරීම රසයි කියන්නේ ඒ පුංචි කාලේ උපාදාන වෙච්ච රසය පාදක කොටගෙන තමයි දැන් කෑම හොයන්නේ. එතකොට කියනවා මේ මුලින්ම හදලා දීපු තේක නම් හරිම රසයි දැන් එහෙම රසට තේ හදලා දෙන්නේ නැහැ. එහෙම කියලා පවුල් වල සමහරලාට ආරවුල් ඇති කරගන්න. එතකොට මේ මුලින්ම හදලා දීපු එක කියලා කියන්නේ ඒ වෙලාවේ තිබිච්ච මානසික තත්ත්වයක් එක්කලා කායික තත්ත්වයක් එක්කලා අපිට ඒකේ රසයේ යම්කිසි ස්වභාවයක් දැනෙනවා. ඊට පස්සේ ඒ ස්වභාවය උපාදාන කරගෙන ඊළඟට නැවත නැවත ඒකම අපි හොයනවා. එතකොට සුගන්ධය දුර්ගන්ධය මේ හැම දෙයක්ම මේ විදිහට අපි උපාදාන කරගන්නවා. ඒ වෙලාවේ ඇතිවෙච්ච මනෝභාවයන් අපි දැඩිව ග්‍රහණය කරගන්නවා. එතකොට රූපයත් එහෙමයි. කලින් ගත්තු ඒ රූප සටහන් අපි උපාදාන කරගෙන ඊට පස්සේ ඒ වගේම එකක් හොයනවා. දැන් අපි හිතමු කෙනෙක් විවාහ වෙන්න හිතනකොට විවාහ වෙන්න සුදුසු කෙනෙක් හොයනවා. ඉතින් ස්ත්‍රීන් පුරුෂයන් නොඑක් අය සමහර වෙලාවට විවාහ යෝජනා කරලා tie හරියන්නේ නැහැ. ඇයි මේ කවුදෝ එක්කෙනෙක් හොයනවා. එතකොට ඒ හොයන කෙනා කවුද කියලා Taman දන්නෙත් නැහැ. ඒ හොයන්නේ මොනවද? ඒ Tamanගේ මනසේ සටහන් වෙලා තියෙන යම්කිසි රූපයක්. යම්කිසි සටහනක්. එතකොට ඒක මව නිසා හරි පියා නිසා හරි සහෝදරයා නිසා හරි සහෝදරිය නිසා හරි වෙනත් කෙනෙක් නිසා හරි සාංශාරික හුරුවක් නිසා හරි කලින් ගත්තු රූප සටහන් අපේ මනසේ තියෙනවා. ඒවා දැඩිව අපි ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට විවාහය සඳහා කාන්තාවක් සොයනකොට අර මූලික උපාදාන කරගත්තුවා පාදක කරගෙන තමයි අපි මේ රූපයන් හොයන්නේ. එතකොට කෙනෙක් ලස්සනයි කෙනෙක් අවලස්සනයි කියලා කියන්නේ දකින්න ස්වરૂපය මත නෙමෙයි කලින් උපාදාන කරගත්තු ස්වභාවයත් එක්කලා. මේ විදිහට අපිට පවතින දේ හරියට දකින්නට බැරි වෙන්නේ අපි කලින් ගත්තුවා මනසින් තදින් ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට අපිට සතිපට්ඨානය පවත්වන්න බැරි වෙන්නේ සිහිය පවත්වන්න බැරි වෙන්නේ කලින් ඇති කරගත්තු උපාදානයන් තුලින් තමයි අපි ලෝකය දකින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාර්ථය දකින්න නම් සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටවනවා කියලා කියන්නේ පූර්වෝපාදාන වලින් දේවල් තීරණය කරන්නේ නැතිව අනාගත උපකල්පන වලින් තීරණය කරන්නේ නැතිව වර්තමානයේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව යමක් දිහා බලන්නට පුළුවන් හැකියාව. ඒක තමයි සිහිය කියලා කියන්නේ. සතිපට්ඨානය. එතකොට නමුත් අපි හැමතිස්සෙම යමක් දිහා බලන්නේ පූර්වෝපාදානයන්ගෙන්. එහෙම නැත්නම් අනාගත උපකල්පනයන්. එහෙම නැත්නම් වර්තමාන හැඟීම් වලට වහල් වෙලා. එතකොට එතන සිහිය පිහිටන්නේ අපිට කෙලෙස් ධර්ම තමයි එතන වැඩෙන්නේ. එතකොට මේ ජීවිතයේ යථාර්ථය මේ පංචස්කන්ධයේ යථාර්ථය දකින්නට බැරි වෙන්නේ සිහිය පිහිටුවා ගන්නට බැරි නිසා. ඇයිද සිහිය පිහිටුවා ගන්නට බැරි වෙන්නේ? උපාදානයන් හේතු කොටගෙන තමයි අපි දේවල් තීරණය කරන්නේ. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් අපිට පෙර අවස්ථාවක වරදක් කළා. ඒ තනත්තා අපේ විරුද්ධකාරයෙක් හැටියට අපිට සිතේ සටහන් වෙලා තියෙනවා. එතකොට කාලයකට පස්සේ ඒ තනත්තා අපි හොයාගෙන යනවා අපිට උදව්වක් කරන්න. උදව්වක් කරන්න ආවා වුණත් ඔහු දකින්නකොටම සතුරෙක් මට විරුද්ධකාරයෙක් කියන අදහස තමයි ඇති වෙන්නේ. ඇයි ඒ රූප සටහන අපි උපාදාන කරගෙන තියෙන්නේ විරුද්ධකාරයෙක් හැටියට. ඒ නිසා විරුද්ධකාරයා හැටියට තමයි පිළිගන්නේ. ඔහු කොච්චර හොදක් කරන්න ආවා වුණත් ඒ හොඳ දකින්නේ නැහැ. විරුද්ධකාරයෙක් හැටියට තමයි හඳුනාගන්නේ. එතකොට ඒ පවතින ස්වභාවය දකින්න බැරි වෙන්නේ ඇයි? පූර්වෝපාදානය නිසා. ඊළඟට අපි හිතමු කලින් අපේ හොඳ මිත්‍රයෙක්. එතකොට ඒ තැනත්තා පිළිබඳව අපිට හොඳ සුබවාදී හැඟීමක් තියෙනවා. කාලයක් අපිට මුණ ගැහෙන්නේ නැතුව ඉඳලා අපේ සතුරු කණ්ඩායමක් එක්ක එකතු වෙලා ඒ සතුරන්ගේ කීමට යොමු වෙලා අපට අනතුරක් කරන්න ඔහු අපි වෙත එනවා.
එතකොට අපිට අනතුරක් කරන්න ආවා වුණාට ඔහු අනතුරක් කරන්නයි එන්නේ කියන එක අපිට හඳුනා ගන්න බැරි වෙනවා. ඇයි? ඔහු දකිනකොටම මේ මිත්‍රයා කියන සංඥාව තමයි එන්නේ. ඇයි ඒ රූපය අපි උපාදාන කරගෙන තියෙන්නේ මිතුරෙක් හැටියට. අපේ හිතවතෙක් හැටියට. එතකොට දැන් ඔහු එන්නේ සතුරුකමක් කරන. නමුත් ඒ සතුරුකම අපිට හඳුනා ගන්න බැරි වෙනවා. ඔහු මිත්‍රෙක් හැටියට ඒ අපි උපාදාන කරගෙන ඉන්න නිසා. ඊට පස්සේ අපට අනර්ථය කරලා ගියාට පස්සේ අපි කල්පනා කරනවා මේ මනුස්සයා මෙච්චර හානියක් කළානේ මට තේරුම් ගන්න බැරි වුණානේ. හැබැයි ඉතින් මට නිකමට හිතුණා එදා කතා කරනකොට උත්තර දීපු හැටි වෙනස්. හිනා වෙච්ච හැටි වෙනස්, බලපු හැටි වෙනස්, ප්‍රතිචාර දක්වපු හැටි වෙනස්. ඒත් මට නිකමටවත් හිතුන්නේ නැහැ. දැන් එතකොට ඒ තනත්තාගේ සතුරු ලක්ෂණ පෙනෙන්න ඕන තරම් ගති ලක්ෂණ රූපේ මතුවලා තියෙනවා. මතුවුණාට එකක්වත් පිළිබඳව අපි සිහිය පිහිටුවා ගත්තේ නැහැ, විමසිලිමත් උනේ නැහැ. ඇයිද පවතින යථාර්ථය අපිට දකින්න බැරි වුණේ? පූර්ව උපාදානයන්ගෙන් තමයි අපි දේවල් තීරණය කළේ. අන්න ඒ විදිහට තමයි අපිට ලෝකය පටලැවෙන්න, යථාර්ථයේ වැසී යන්නට උපාදානය අපිට හේතු වෙන්නේ අන්න ඒ විදිහටයි. එතකොට රූප උපාදානයයි කියලා කියන්නේ අර විදිහට කලින් ඇති කරගත්තු සටහන් එක්කලා අපි ඒ රූපය තීරණය කරනවා මේක මේකයි කියලා. එතකොට අපි ඕනම දෙයක් අලුතෙන් දැක්කොත් ඒ අලුතෙන් දැකපු දේ පිළිබඳව අපි විමසිලිමත් වෙන්නේ ඒක අහවල් එක වගේ, අහවලා වගේ. එතකොට අපි හඳුනා ගන්නෙම పూర్වයේ උපාදාන කරගත්තු යම්කිසි සටහනකට අනුරූපව. ඒ නිසා රූප උපාදානයයි කියලා කියන්නේ අන්න ඒ විදිහට නොඑක ආකාරයෙන් අපි රූප සටහන් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා අපිට නොදැනුණාට. එතකොට වේදනා උපාදානයත් එහෙමයි. යම් යම් අවස්ථාවල අපිට දැනුණු වේදනාවක් අපි උපාදාන කරගෙන ඉන්නවා. අපි හිතමු ජීවිතේ ඊටාම තදට යම් සිද්ධියකදී අපිට හිත රිදුණා. එතකොට ඒ සිද්ධිය පිළිබඳව සිහි කරනකොටම අපිට යලිත් හිත රිදෙනවා. ඒතර දැන් ඒ ගැන හිත රිද්ද ගන්න දෙයක් නැහැ. දැන් ඒක සිද්ධ වෙලා බොහෝ කාලයක්. අපි හිතමුකෝ දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් අපි අද උඩ නිදාගෙන කල්පනා කරනවා. කල්පනා කරනකොට ඒ සිද්ධිය සිහිපත් වෙනකොටම අපිට දැනුත් තරහ එනවා. එතකොට දැන් තරහ ගන්න දෙයක් නැහැ. ඒ සිද්ධිය වෙලා ඉවරයි. ඒකට අදාළ පුද්ගලයෝ මැරිලත් ඇති සමහරලා. එතකොට ඒගොල්ලෝ එහෙම නැත්තම් ජීවත්ව ඉන්නවා නම් හොඳට කාලා බීලා ඒගොල්ලෝ නිදාගෙන නැති හොඳට. නමුත් අපි අදට වෙලා කුපිත වෙන්නේ ඇයි? ඒ සිද්ධිය සිහිපත් කරනකොටම එදා ඇතිවෙච්ච වේදනාව අපට මතුවෙනවා. ඒ පීඩාව මතුවෙනවා. ඒ දෝමනස්සේ මතුවෙනවා. ඒ මොකද්ද? ඒ పూర్ව උපාදානය. ඒ වේදනාව අපි දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට දැන් අපිට ඒ සිද්ධිය දිහා සිහි කල්පනාවෙන් බලන්න බෑ. සිහි කල්පනාවෙන් බලන්න පුළුවන් නම් තමයි අපිට ඒක ප්‍රඥාවෙන් විග්‍රහ කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන යම් කිසි කෙනෙක් පෙර ආත්ම පිළිබඳව බලනවා. බලනකොට පෙර භවයේ මම මිය ගිහින් තියෙන්නේ කෙනෙක් මගේ බෙල්ල මිරිකලා මරලා තියෙන්නේ කියලා දකිනවා. ඒතර කවුද බෙල්ල මිරිකුවේ? මගේ ළඟම හිටපු මිත්‍රයෙක්. දැන් ඔහු කොහෙද ඉන්නේ? මේ ජීවිතෙත් මේ ළඟින්ම ඉන්නවා කියලා දකිනකොට එදා මෙච්චර ළඟින් ඉඳලා මගේ බෙල්ල මිරිකලා මේ මිනිස්සයා මාව මරලානේ කියලා කෝපය ඇති වුණොත් එහෙනම් පුබ්බේ නිවාසානුස්සතිය එතනින්ම ඉවරයි. එතනින් එහාට සිහිය ප්‍රඥාව පවත්වන්න බැරි වෙනවා. චිත්ත ඒකාග්‍රතාවය ගිලිහෙනවා. එතකොට ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නට ඕන ඒ අතීත සිද්ධිය සිහි කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඒක විමර්ශනය කරන්නට පුළුවන් වෙන්න ඕන. කෝප නොවි. ඒ කියන්නේ එදා ඇතිවෙච්ච වේදනාව මතු කරන්නේ නැතිව, ඒක භුක්ති විඳින්න නැතුව ඒ සිද්ධිය විමර්ශනය කරන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි සති සම්පජඤ්ඤයේ තියෙන විශේෂත්වය. එතකොට අපි සති සම්පජඤ්ඤයෙන් තොරව දේවල් සිහිපත් කරනකොට අපිට ඒක සිහි වෙනවා. හැබැයි සිහි වෙන්නේ ඒ වේදනාවත් එක්ක, ඒ සංඥාවත් එක්ක, ඒ සටහනත් එක්ක. එදා භුක්ති විඳපු දේම අදත් භුක්ති විඳින්න තමයි අපිට ඒවා මතුවෙන්නේ. ඒ නිසා දෙයක් සිහි කරනවා කියන එක එකක්, උපාදානයෙන් මතක් කරනවා කියන එක තව එකක්. අපිට සිහියෙන් සිහි කරනවා නම් සිද්ධිය සිහි කරන්න පුළුවන්. ඒ මනෝභාවයන් භුක්ති විඳින්නේ නැතිව, හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, උපාදානයන්ට යට වෙන්නේ නැතිව යමක් සිහි කරන්න ඕන නම් සිහිය උපදවාගෙන සිහි කරන්නට ඕන. සති සම්පජාඤ්ඤය. එහෙම නැති හැම මොහොතකම අපි දේවල් සිහි කරන්නේ උපාදානයත් සමගයි. උපාදානයත් සමග සිහි කිරීමේ තියෙන වෙනස තමයි ඒ එදා ඇති කරගත්තු ග්‍රහණය කරගත්තු සටහන් සංඥා වේදනා සංඛාර විඥාන ඒවා ඒ විදිහෙම හෝ ඊට සමාන ස්වરૂපයකින් අද මේ මොහොතේ මතුවෙනවා.
ඒ මතුවෙනකොට අපිට දැන් පවතින ස්වභාවය දකින්නටත් බෑ. එදා පැවතුණු ස්වභාවය හරියට වටහා ගන්නටත් බෑ. ඇයි අපි හැඟීම් බර වෙලා වෙනත් මනෝභාවයක් තුලයි අපි ජීවත් වෙන්නේ. ඒතර උපාදානයේ තියෙන දෝෂය එතනයි. එතකොට ඔය විදිහට අපි වේදනාව උපාදාන කරගන්නවා. ඒ වගේම තමයි සුඛ වේදනාවනුත් අපි උපාදාන කරගන්නේ. එතකොට බිරිඳ නිසා, සැමියා නිසා, දරුවා නිසා Tamanට ලැබුණු කායික මානසික සුඛ සෝමනස්යන් ඒවා අපේ මනසේ උපාදාන වෙලා තියෙනවා. එතකොට නැවත නැවත ඒවා සිහි වෙනවා. සිහි කරනවා. සමහර වෙලාවට බිරිඳ මිය ගිහිල්ලා, සැමියා මිය ගිහිල්ලා, දරුවා මිය ගිහිල්ලා ඒ අය සිහි කරනකොට අර මුලින් ඒ අය සමග එකතු වෙලා ඉන්නකොට අපට දැනෙච්ච සුඛ සහගත ස්වභාවයන්, සෝමනස්ස සහගත ස්වභාවයන් අපට සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙනකොට අනේ මට ඒක ඒ තැනත්ත දැන් නැහැනේ කියලා ලොකු කනගාටුවක්, දුකක් ඇති වෙනවා. එතකොට ඒ දුක ඇති වෙන්නේ කුමක් නිසාද? අර పూర్ව උපාදානය පාදක කොටගෙන, పూర్ව උපාදානය හේතු කොටගෙන. එතකොට ඒ යතහ ස්වභාවය දකින්නට අපට ප්‍රධාන බාධකය වෙන්නේ ඒ කියන උපාදානය. මේ විදිහට පින්නතුනේ සුඛ, දුක්ඛ, උපේක්ඛා, සෝමනස්ස, දෝමනස්ස කියන මේ පස්සාකාරය. එහෙම නැත්නම් සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ සුඛ, දුක්ඛ, උපේක්ඛා කියලා තුන් ආකාරයකින් දේශනා කරනවා. සමහර තැන්වල සුඛ, දුක්ඛ කියලා දෙආකාරයකින් දේශනා කරනවා. කවර ආකාරයකින් හෝ අපේ මනසට දැනෙන වේදනා. ඒතර වේදනා කියලා කියන්නේ කයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සිතේ හටගන්න චෛතසික ධර්මයක්. ඒ සිතේ හටගන්න චෛතසික ධර්මයෙන් අපට දැනුණු වේදනාවේ විඳීම අපි දැඩිව ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්නවා. එහෙම උපාදාන කරගත්තුවා කෙලවරක් නැතුව සසරේ තියෙනවා. එක එක විදිහේ වේදනා. එතකොට ඒව තමයි වේදනා ස්කන්ධයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි සංඥා ස්කන්ධය. සංඥා කියලා කියන්නේ එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්න සටහන. එතකොට රූපයකින් තවත් රූපයක් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සංඥාව නිසා. මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සංඥාව නිසා, සටහන නිසා. ඊළඟට පුරුෂය අතරිනුත් මේ අසවල් පුරුෂයා මේ අසවල් පුරුෂයා කියලා වෙන් කරගන්නේ සංඥාව නිසා. එතකොට මේ විදිහට විවිධ පුද්ගලයෝ, විවිධ ස්ථාන, විවිධ ආහාර පාන, විවිධ රස, විවිධ වේදනා, මේ සියල්ලක්ම රූප, වේදනා, සංඛාර, විඥාන මේ සියල්ලක්ම අපි එකකින් එකක් වෙන්කොට හඳුනාගන්නේ සංඥාවෙන්, සටහනෙන්. එතකොට එහෙම සටහන් අපි උපාදාන කරගෙන තියෙනවා. යම් යම් කාරණා පිළිබඳව අපි හඳුනාගත්තු මූලික සටහන්. එතකොට නැවත අපිට යමක් මුණ ගැහෙනකොට අර කලින් ඇති කරගත්තු සටහන් අනුව තමයි අපි දේවල් හඳුනා ගන්නට උත්සාහ කරන්නේ. එතකොට තියෙන්නේ වෙන දෙයක්, හැබැයි අපි දකින්නේ වෙනත් දෙයක්. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ මේ ජීවිතයේ අත්දැකීමක් සිහිපත් කළොත් අපි ගල්ලෙනක හිටියා අවුරුදු 5ක් විතර කාල සීමාවක්. එතකොට ගල්ලෙනේ අපි තනියම හිටියේ. ඉතින් දිනක් අපි රාත්‍රී ගිලම්පස වළඳමින් ඉන්නකොට අපිට සිහිපත් වුණා ඔය 80 ගණන් වල ලංකාවේ ටිකක් කලබලකාරී යුගයක් තිබුණා. 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ. ඉතින් ඒ කාලවකවානුවේ මෙහෙම ගල්ලෙනක හිටියානම් වෙඩි තියන්න හදයි, මරන්න හදයි, බෙල්ල කපන්න හදයි, ලියුමක් දාලා යයි මෙතනින් යන්න කියලා. කොච්චර ප්‍රශ්න ඒ කාලේ වුණාද කියලා මම නිකමට සිහියට ආවා රාත්‍රී කාලේ ගිලම්පස වළඳමින් ඉන්නකොට. ඉතින් ඒ සිතුවිල්ලෙන් මට බයක් ඇති ගැනීමක් ඇති වුණේ නැහැ. ගිලම්පස ටික වළඳලා කෝප්පේ සෝද ගන්නට එළියට ගියා. මොකද එළියේ මිදුලේ තමයි වතුර භාජන සෝදන වතුර බාල්දිය තියලා තිබුණේ. කුටිය ඇතුලේ තිබුණේ පැන් වළඳන වතුර කලේ විතරයි. එතකොට ඇතුලේ පහනක් පත්තු කරලා තියෙනවා, ලන්තෑරුමක් තියෙනවා. නමුත් එළිය කොටසට ආලෝකය මදි නිසා මම ටෝච් එකක් අරගෙන එළියට ගිහිල්ලා දනිස් දෙක අතරේ ටෝච් එක රඳවගෙන පාත් වෙලා අර බාල්දියෙන් වතුර ටික ටික දාලා අර කෝප්පේ හේදුවා. මම හොදනකොට එක පාට ලොකු එළියක් වැටුණා මිදුලට. එතකොට මම දැන් බිමට හැරිලා ඉන්නේ බිම් බලාගෙන. ඒ ගල්ලෙනේ ඉස්සරහා තියෙනවා පහලට එල්ලිච්ච වැල් වගේක්. එතකොට දැන් මට පේනවා මේ වැල් ටිකේ ඡායාව පැත්තට යනවා. එතකොට පැත්තට යනවා කියලා කියන්නේ ආලෝකය මෙහෙට එනවා. එතකොට ඒ සංඥාව එනකොටම මම දැක්ක ජීප් රථයක් වේගෙන් මගේ පැත්තට එනවා ඉස්සරහා හෙඩ්ලයිට් දැල්වගෙන.
ඒතර එතන ජීප් එකක් එන්නට පාරක් නැහැ. ගල් එන්නට ඉස්සරහ තියෙන්නේ කඳු ගැටයක්. ඒ කඳු ගැටේ රබර් වවලා තියෙන්නේ. රබර් අතරිනුත් ලඳු කැලෑව වෙලා තියෙන්නේ. අඩිපාරවල් විතරයි අර කිරි කපන අයට යන්න තියෙන්නේ. වාහනයක් එන්න කොහොමවත් ඉඩක් නැහැ. නමුත් මම පැහැදිලිව වාහනයක් දැක්කා. ජීප් රථයක් හෙඩ්ලයිට් දැල්වගෙන වේගෙන් මගේ පැත්තට එනවා දැක්කා. ඒ දකින්නකොටම මට ඇතිවෙච්ච භීතිය යටිපතුලෙන් මතුවෙච්ච කම්පනයේ හිස් මුදුනේ විදුලි කෙටුවා වගේ වීසි වෙනවා දැන්න මගේ මුළු සර්වාංගෙම පණ නැතුව මම එකපාරට ඇද වැටෙන්න ගියා. මම යන්තම් කකුල වාරු කරගෙන කය සමබර කරගෙන වටපිට බැලුවා මොකද්ද කියලා. නමුත් දෙවනුව ඇස්පිල්ලම් ගහලා බලනකොට ජීප් රථයක් නැහැ. කොහෙන්ද මේ ආලෝකය එන්නේ කියලා බලනකොට උඩ බලනකොට අඟල් 15ක විතර විස්කම්බය ඇති ආලෝක රවුමක් හිමින් සැරේ පාවෙලා ගල්ලෙනේ ප්‍රධාන ගල ළඟට ඇවිල්ලා හැමම අතුරු දහනවා. ඉතින් මම හිතන්නේ සමහරට දේවතාලෝකයක් හෝ වෙන්නට ඇති. නමුත් දැන් මම මේ තැතිගත්තේ බියපත් උනේ ආලෝකයට නෙමෙයි මම දැකපු සටහනට. මම දැක්ක ජීප් රථයක් මගේ ඉස්සරහට වේගෙන් එනවා හෙඩ්ලයිට් දැල්වගෙන. ඒතර එතන ජීප් රථයක් තිබුණේ නැහැ. දැන් මම අර ආලෝකය හඳුනාගත්තේ අර විදිහට. ඒ හඳුනාගත්තේ ඇයි අර කල්ැතුව 80 ගණන් වල මෙහෙම යුගයක් තිබුණා නේද කියලා දැන් හිතා හිටියා කල්පනා කර හිටියා. ඒකෙන් චිත්තාභ්‍යන්තරේ යම්කිසි අනිසි කම්පනයක් ඇති කළා. ඉතින් සමහරට සාංශාරික වශයෙන් ඒ වගේ අත්දැකීමක් තියෙන්නත් පුළුවන් නේ අපේ ජීවිතේ. වෙඩි කාලා මැරිලා එහෙම නැත්නම් වාහනයකට යට වෙලා මැරිලා එහෙම සංඥා එහෙම සටහන් එහෙම උපාදානයන් අපේ මනසේ තියෙන්න පුළුවන්. දැන් එතකොට ඒ සංඥාව මතුවෙච්ච ගමන් ආලෝකය දකින්නේ ඒ සංඥාව. ඒ සටහනෙන් තමයි දකින්නේ. එතකොට අපිට හැබෑව හඳුනා ගන්නට බෑ. දැන් ඔය ශනිකව වෙච්ච සිද්ධිය වගේම තමයි අපි හැමතිස්සෙම මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට හැම විටම ඔය වැරදීම අපිට සිද්ධ වෙනවා. කනින් දේවල් අහනකොට මේ ඇහෙන දේම නෙමෙයි අපි ගන්නෙ පූර්ව සටහන් උපාදාන කරගෙන ඒ සටහන් වලින් තමයි අපි ලෝකය දකින්නේ. අපි S දෙකෙන් දකිනකොට ඇත්තටම තියෙන දේ නෙමෙයි දකින්නේ පූර්ව සටහන් එක. අපි හිතමු උදාහරණයක් හැටියට දැන් බිරිඳට තමන්ගේ සැමියා ගැන යම්කිසි සැකයක් තියෙනවා. ඒ සැකයෙන් බලාගෙන ඉන්නකොට ඈතින් තමන්ගේ මහත්තයා පාරේ තනියම එනවා. ඊට බඹ කීපයක් පිටිපස්සෙන් තව කාන්තාවක් එනවා. දැන් අර සැකෙන් බලාගෙන ඉන්නකොට පේන්නෙම කාන්තාවට මහත්තයා අර ගෑනු කෙනත් එක්කලා ඇඟේ හැප්පි එනවා වගේ තමයි පේන්නේ. ඇඟේ හැප්පෙන්නේ නැහැ බබ ගානක් දුරින් දෙන්නයිනේ. නමුත් ඒ දුර පරතරේ පේන්නේ නැත්තේ ඇයි? අර මනසේ තියෙන සැකයත් එක්කලා වෙනත් සංඥාවක් තමයි මතු කරන්නේ. වෙනත් සටහනක් තමයි මතු කරන්නේ. මේ විදිහට අපි ඇහින් දකින දේවල්, කනින් අහන දේවල්, නාසයෙන් ආග්‍රහණය කරන දේවල්, දිවෙන් ස්පර්ශ කරන මේ හැම එකක්ම අපි සටහන් උපාදාන කරගන්නවා. දැන් තව උදාහරණයක් අපි ගත්තොත් අපිට හොඳටම අත්දැකීම් තියෙන දෙයක් තමයි අපි හිතමු මී කුණක් හරි මල කුණක් හරි තියෙන තැනක අපි ටික වෙලාවක් ගැවසෙනවා. ගැවසෙනකොට ඒ දුර්ගන්ධය අපිට දරා ගන්න බැරි මට්ටමට නාසයට දැනෙනවා. ඊට පස්සේ අපි අතපය හොදගෙන කෑම කන්න එනකොට දැන් බත් පිඟානේ බෙදලා තියෙනවා මාළු හරි කරවල හරි. දැන් වෙනදා මාළු කරවල බොහොම ප්‍රියමනාපව අනුභව කරනවා. හැබැයි අර මී කුණ ඇදලා දාලා ඒ දුර්ගන්ධය නාසයට දැනිලා ආවෙන් පස්සේ අර කරවල වලිනුත් අපට අර මී කුණේ ගඳමයි දැනෙන්නේ. අර මල කුණේ ගඳමයි දැනෙන්නේ. එතකොට මේ මල කුණේ ගඳ මෙතන නැහැ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සංඥාව අපි උපාදාන කරගෙන අර කරවල වල මාළු වල ගන්ධය තුලිනුත් අර ගන්ධය තමයි අපි අත්දකින්නේ. එතකොට මෙතන තියෙන ස්වභාවය නෙමෙයි අපි විඳින්නේ උපාදාන කරගත්තු ස්වභාවය. මෙන්න මේ විදිහට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් අපි හැම විටම ගන්න සටහන් ඒ මොහොතේ තියෙන සටහන වෙනුවට අපි పూర్ව උපාදාන කරගත්තු සටහන් තමයි භුක්ති විඳින්නේ. එතකොට අපිට පවතින යථාර්ථය දකින්නට බෑ. එතකොට අපි වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. වර්තමානයේ පැවතුනාට අපේ මනස පවතින්නේ, අපි ග්‍රහණය කරන්නේ, අපි දකින්නේ, අපි විඳින්නේ වර්තමානයේ නෙමෙයි. పూర్ව උපාදාන. එතකොට ওই විදිහට සංඥා කියලා කියන්නේ එකකින් එකක් වෙන් කරගන්න සටහන. එතකොට යම් සටහන් අපි උපාදාන කරගත්තාම ඒ සටහන් තුලින් තමයි අපි දකින අසන හැම දෙයක්ම තීරණය කරන්නේ. ඊළඟට සංඛාරස්කන්ධය. සංඛාරස්කන්ධය කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ චේතනාව මුල් කොටගත්තු යම් මනෝභාවයන්. එතකොට චේතනාව ප්‍රමුඛව අපි නොඑක් කාරණා පිළිබඳව හිතපු දේවල්, කල්පනා කරපු දේවල්,
අපේ මනසේ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඔන්න දැන් අපි පුංචි කාලේ ඉඳලා අපිට කියා දෙනවා අසවල් ජාතියේ අය නුඹලාගේ සතුරෝය. එතකොට දැන් මේ මිනිස්සු අපට පුද්ගලිකව කරපු කිසිම සතුරුකමක් නැහැ. හැබැයි මව්පියෝ විසින් වැඩිහිටියෝ විසින් අපේ ඔළුවට දාලා තියෙනවා ඒ අය අපේ හතුරෝ කියලා. ඊළඟට අසවල් ගෙදර අය නුඹලට විරුද්ධකාරයෝය කියලා අපේ ඔළුවට දානවා. දැන් මම පස්සේ තෝරේ මේ මිනිස්සු පුද්ගලිකව අපට කරපු විරුද්ධකාරී බවක් නැහැ. හැබැයි අර ඒ විදිහේ ආකල්පයක්, ඒ විදිහේ චේතනාව අපට ඇති කරලා තියෙනවා. එතකොට ඒ ඇති කරගත්තාම ඒ චේතනාව උපාදාන කරගෙන තමයි අපි අර අය ගැන හිතන්නේ. එතකොට මේගොල්ලෝ කරන කියන හැම දෙයක්ම අපට වැරදිවට තමයි පේන්නේ. ඇයිද? අපි මේගොල්ලෝ ගැන වැරදි ආකල්පයක්, වැරදි චින්තනයක්, වැරදි මනෝභාවයක්, වැරදි අදහසක් අපේ මනසේ සටහන් කරගෙන ඉන්නවා. එතකොට මේගොල්ලෝ නුඹලාගේ මිතුරෝය කියලා කියුවන් පස්සේ අපිට කරපු කිසිම යහපතක් නැති වුණාට ඒගොල්ලෝ දකින ගානේ අපිට මිත්‍රශීලී හැඟීමක් තමයි ඇති වෙන්නේ. එතකොට හතුරුකමක් කරන්න ආව වුණත් මිතුරු හැඟීමක් තමයි අපිට ඇති වෙන්නේ. ඇයි අර සංස්කාරයන් උපාදාන කරගෙන තියෙනවා. ඊළඟට ඒක තමයි සංඛාර උපාදානයයි කියන්නේ. ඊට පස්සේ විඥාන උපාදානය කියලා කියන්නේ ඒ අවස්ථාවල ඇතිවෙච්ච චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ ප්‍රධාන වශයෙන් මනෝ විඥාන. ඒ කියන්නේ මනෝ විඥාණයෙන් තමයි අපි දේවල් හිතන්නේ, කල්පනා කරන්නේ. එතකොට ඒ කාරණා පිළිබඳව අපි කොහොමද කලින් හිතලා තියෙන්නේ? කලින් ඒවා පිළිබඳව කොහොමද අපට සිතුවිලි ඇති වුනේ? ඒ විදිහටම තමයි ඊළඟ අවස්ථාවෙත් අපේ මනසේ ඒ සම්බන්ධව සිතුවිලි පහළ වෙන්නේ. ඊට අනුරූපීව. ඇයි කලින් හිතලා තියෙන විදිහට නැවතත් හිතන්නට පෙළඹෙනවා. දැන් වර්තමානයේ අපිට පේනවා මේ අධ්‍යාපන රටාව තුලින් ඒ විදිහට එක ක්‍රමයකට හිතන්න පොළඹවනවා. හිතන්න පුරුදු කරනවා. ඒතර යමක් පිළිබඳව හිතන්න කිව්ව ගමන් අර පුරුදු වෙච්ච ක්‍රමයට තමයි හිතන්නේ. ඊට වඩා වෙනස් විදිහකට හිතන්න, ਵਿਚාරපූර්වකව හිතන්න, විමසිලිමත්ව හිතන්න එහෙම පෙළඹෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් පසුගිය දවසක එක ස්වාමීන් වහන්සේ නමක් මේ පිළිබඳව හොඳ උදාහරණයක් මතු කරලා තිබුණා. අපි හිතමු 8 දෙකට බෙදපුවාම කීයද? එතකොට 8 දෙකට බෙදපුවාම 4යි කියලා තමයි එකපාරටම බොහෝ දෙනාට උත්තරේ එන්නේ. ඉතින් 8 දෙකට බෙදපුවාම 4 නෙමෙයි 8 දෙකට බෙදපුවාම ඕන නම් 7යි 1යි වෙන්නත් පුළුවන්. 6යි 2යි වෙන්නත් පුළුවන්. 5යි 3යි වෙන්නත් පුළුවන්. 4යි 4යි වෙන්නත් පුළුවන්. 8 දෙකට බෙදපුවාම 16 වෙන්නත් පුළුවන්. ඒ කොහොමද 16 වෙන්නේ? ඉරට්ටු කෑලි 8ක් අරගෙන එක දෙකට කැඩුවොත් කෑලි 16ක් වෙනවා. ඒතර 8 දෙකට බෙදපුවාම උත්තර කොච්චර එන්න පුළුවන්? නමුත් ඒ උත්තර ගැන අපේ අවධානය යොමු නැතුව අර 8 දෙකෙන් බෙදුවාම මේ ගානයි කියලා එන උත්තරයට අපේ මනස ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට 8 දෙකෙන් බෙදුවාම 4 බව ඇත්තයි. හැබැයි 8 දෙකට බෙදුවාම 4 නොවේ, තව බොහෝ උත්තර එන්න පුළුවන්. නමුත් අපේ මනස එතනට යන්නේ නැහැ. එහෙම විවසන්නට අපි පෙළඹෙන්නේ නැහැ. ඒ අපේ විඥානය එක විදිහකට හදලා, එක විදිහකට ඇබ්බැහි කරලා, එක විදිහකට අපි දේවල් උපාදාන කරගෙන. ඒකට ඒව ගැන හිතන්නේම මේ විදිහට. ඊට වඩා වෙනස් විදිහට හිතන්න තේරෙන්නේ නැහැ. මේ විදිහට ජීවිතය ගැන, ලෝකය ගැන, හැම දෙයක්ම ගැන අපි බොහෝ දේවල් කලින් ගත්තු මනෝභාවයන්, කලින් ඇතිවෙච්ච විඥානයන් අපි දැඩිව උපාදාන කරගෙන ඒ ගැන යමක් හිතන්න ඕන වෙනකොට අර මුල් කලින් ට්‍රැක් එකේමයි අපි දුවන්නේ. ඒ පීල්ල උඩම තමයි තල්ලු කරගෙන යන්නේ. ආය වෙන විදිහකට හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් මේ ස්වභාවය අපිට යථාර්ථයේ දකින්නට ලොකු බාධකයක් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන වශයෙන් මේ පංචස්කන්ධය සත්‍යය විසින් දැඩිව උපාදාන කරගන්නවා, ග්‍රහණය කරගන්නවා. ඒ උපාදානය තමයි, පංච උපාදානය තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ මේවා උපාදාන කරගත්තාම මෙතන සත්වේක්‍ය, පුද්ගලේක්‍ය, ආත්මයක් කියලා හැඟීමක් ඇති වෙනවා. ඒ කොහොමද එහෙම හැඟීමක් ඇති වෙන්නේ? වෙනතුනේ අපිට මේ නාම රූප ධර්මයන් ඒ මොහොතේ බිඳි බිඳි යන ආකාරය දකින්නට පුළුවන් නම් තමයි මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් නැහැ කියලා දැනෙන්නේ. නමුත් මේ බිඳි බිඳි යන ස්වභාවය දකින්න පහසු නෑ. මොකද මේ නාම ධර්ම සහ රූප ධර්ම ඊටාම සූක්ෂමයි. ඊටාම සියුම්.
ඒක හැම මොහොතකම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. පත් වුණාට ඝන සංඥාවෙන් වැසී පවතිනවා. ඝන සංඥාවයි කියලා කියන්නේ වෙනතොරි දැන් අපි හිතමු මේසයක් උඩ පොත් තියනවා, කෑම තියනවා, භාජන තියනවා. මෙහෙම ගොඩක් දේවල් මේසෙ උඩ තියලා තියෙනවා. තව නොයෙකුත් ප්‍රතිමා තියලා තියෙනවා. දැන් මේ ටික ඔක්කොම අපි එක රෙද්දකින් වහනවා. අර මේසේ උඩ තියෙන ಜಾති ටික ඔක්කොම එක රෙද්දකින් වහනවා. වැහුවෙන් පස්සේ දැන් අපිට පොත් වෙනමයි, භාජන වෙනමයි, කෑම බීම වෙනමයි, පිළිමත් වෙනමයි. එහෙම පේන්නේ අපිට ඔක්කොම අර රෙද්දෙන් වැහිච්ච එකක් හැටියට තමයි පේන්නේ. එක ගොඩක් හැටියට. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ධර්ම ඊටා සූක්ෂම නිසා ඒවා අපිට වෙන වෙනම පේන්නේ එක ගොඩක් හැටියට පේනවා. ඒ ගොඩක් හැටියට පෙනෙන ගතිය හඳුන්වනවා සමූහ ඝණයයි කියලා. සමූහ ඝණ ඒක අපේ මනසට යථාර්ථය අවබෝධ කරගන්න තියෙන ලොකුම බාධාවක්. අර සියල්ලම එක රෙද්දකින් වැහුවම එකක් හැටියට ගොඩක් හැටියට පේනවා වගේ අපිට කන්දක් වගේ පේනවා, ගෙයක් වගේ පේනවා. ඒ ගෙයක් වගේ පේන තැන එකක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ වැලි, ගඩොල්, සිමෙන්ති, ලී මෙහෙම ගොඩක් දේවල් එකතු වෙලා තියෙන්නේ. නමුත් අපිට ඒක එකක් වගේ පේනවා. මේසයක් ගත්තාම එකක් වගේ පේනවා. ඒ මේසේ කකුල් ටික ලෑලි ටික ගැලවියන් පස්සේ දර පිටියක් විතරයි. එතකොට ඒකත් තව පොඩි පොඩි කෑලි වලට කැපුවෙන් පස්සේ ලී කෑලි ටිකක් පමණයි. ඒකත් තව ටිකක් කුඩු කළන් පස්සේ ලී කුඩු ටිකක් පමණයි. ඒකත් තවත් කුඩු කළන් පස්සේ දුහුවිලි ටිකක් පමණයි. තවත් කුඩු කළන් පස්සේ මෙහෙම අනුක්‍රමයෙන් ගියන් පස්සේ පරමාණු ටිකක් විතරයි. ඒවා තවත් කුඩු කළයින් පස්සේ රූප කලාප ටිකක් පමණයි. ඒතකොට මේ රූප කලාප ටිකක් විතරයි කියන එක අපිට පේන්නේ. අපිට මේසය කියලා තමයි පේන්නේ. අපිට පුටුව කියලා තමයි පේන්නේ. අපිට ගෙදර කියලා තමයි පේන්නේ. පුද්ගලයා කියලා තමයි පේන්නේ. කන්දක් කියලා තමයි පේන්නේ. ඉතින් කන්දක් කියවහම ඒකේ ගල් තියෙනවා, ගස් තියෙනවා, වැලි තියෙනවා, පස් තියෙනවා. කොච්චර දේවල් වලින් එකතු වෙලාද ඒක හැදිලා තියෙන්නේ. නමුත් අපිට ඒ වෙනස පේන්නේ අර මේස උඩ තියෙන සියල්ලම එක රෙද්දකින් වැහුවහම ඒක ඝනව එකක් හැටියට පේනෙන්නා වගේ අර රූප ධර්ම සහ නාම ධර්ම එකම පුඤ්ජයක් හැටියට අපිට පෙනෙන ගතිය තමයි සමූහ ඝන සංඥාවයි කියලා කියන්නේ. ඝන සංඥාව කියන්නේ මේ ආවරණය වෙලා පෙනෙන ගතිය. ඒ අතරින් සමූහ ඝනයයි කියන්නේ ඔහොම ගොඩ ගොඩවල් එකක් හැටියට පෙනෙන එක. පුංචි පුංචි දේවල් ගොඩක් අපිට එකක් හැටියට පෙනෙනවා. ඊළඟට සන්තති ඝනය. සන්තති ඝනය කියන එකත් ඉතාම සූක්ෂමයි. ඒ සන්තති ඝනයනොත් අපිට ගොඩාක් දේවල් වරද්දනවා. මොකද්ද සන්තති ඝනය කියලා කියන්නේ? මේ නාම රූප ධර්මවල ස්වභාවයක් පවතිනවා. හටගත්තු නාම ධර්මයක් රූප ධර්මයක් කිසිවක්ම ඉතිරි නොවි බිඳී යනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. එහෙම අනිත්‍යතාවයටපත් වෙනකොට ආයි මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හටගත්තු රූපේ එහෙමම බිඳිලා යනවා සම්පූර්ණයෙන්. හැබැයි එහෙම බිඳිලා ගියාට ඒක අහෝසි වෙන්නේ නැත්තේ නැවතත් හේතුප්‍රත්‍යයෙන් යලිත් රූප හටගන්නවා. ඒකත් බිඳී යනවා. නැවතත් හට ගන්නවා. ඒකත් බිඳී යනවා. නැවතත් හට ගන්නවා. ඒකත් බිඳී යනවා. මෙහෙම හටගැනීමෙන් බිඳී යමින් යලි යලි හට ගන්නා එක අපි හඳුන්වනවා පරම්පරාවයි කියලා. ඒක හඳුන්වනවා රූප පරම්පරාව. එකක් නෙමෙයි රූප පරම්පරාව. එක සිතක් නෙමෙයි චිත්ත පරම්පරාව. නමුත් අපිට මේක පරම්පරාවක් හැටියට පෙනෙන්න නම් අර පුංචි පුංචි කොටස් වෙන වෙනම දකින්නට ඕන. එහෙම දකින්නට තරම් අපේ ඥාණය අපේ සිහිය අපි ප්‍රගුණ කරලා නැති වෙනකොට අපිට මොකද්ද පේන්නේ? දැන් ගෙදර බිම ෆ්ලෝර් ටයිල් එක අල්ලලා තියෙනවා. ගිය අවුරුද්දෙත් ඒ වගේම තිබුණා. අදත් ඒ වගේම තියෙනවා. හෙට බලනකොටත් ඒ වගේම තියෙනවා. දැන් එතකොට මේක හැමදාම හොඳ මට්ටමින් තියෙනවා. අපි පළඳින ස්වර්ණාභරණය එදා බලනකොටත් හොඳ මට්ටමින් අදත් එහෙම අනාගතයටත් එහෙම. දැන් මෙතන තියෙන්නේ එදා ගත්තු එක නෙමෙයි. අලුතෙන් එතන රූප කලාප හටගෙන. නමුත් ඒක අපිට පේන්නේ නැති නිසා මේ එකක්මයි වගේ අපිට හැඟෙනවා. ඊට පස්සේ පොඩි දරුවා ඉපදිලා ලොකු වෙනකොට දැන් ඉන්නේ ඒ ඉපදිච්ච දරුවා නෙමෙයි. ඒ නාම ධර්මත් බිඳිලා ගිහිලා ඒ රූප ධර්මත් බිඳිලා ගිහිලා දැන් අලුතෙන් හටගත්තු නාම රූප ටිකක් මේ තියෙන්නේ. හැබැයි එකම පරම්පරාව නිසා අපිට වෙනසක් වෙන්නේ එදා හිටියෙත් ඒ දරුවාමයි අද ඉන්නෙත් ඒ දරුවාමයි වගේ අපිට හැඟෙනවා. මේ විදිහට අනුක්‍රමයෙන් අනුපිළිවෙලින් ඇති වෙමින් නැති වෙමින් යන නාම රූප පරම්පරාව එය පරම්පරාවක් හැටියට නොපෙනී නොදැනී එකක් හැටියට දැනෙන ගතිය නිසා අපිට හිතෙනවා මම ජීවත් වෙනවා.
මම බොහෝ කාලයක් ජීවත් වෙනවා. මම නිරෝගීව ඉන්නවා. මම ඉන්නවා. මම පවතිනවා. ඒ මම පවතිනවා කියලා හිතෙන්නේ ඒ ඉපදිච්ච දවසේ ඉඳලා මම මේ වෙනකොට වෙනස් වෙලා නාම රූප ධර්ම ඔක්කොම බිඳි බිඳි ගිහිල්ලා මේ අභිනව තත්ත්වයක් පවතින්නේ කියන එක අපිට දැනෙන්නේ නැහැ. ඒක විග්‍රහ කරගන්න බෑ. ඒක විග්‍රහ කරගන්න තරම් සති සම්පජාඤ්ඤය පුහුණු කරලා නැහැ. එහෙම ප්‍රත්‍යවේක්ෂණ ක්‍රමයක් අපි හුරු කරලා නැහැ. හුරු කරලා නැති වෙනකොට අර උපතේ පටන් විපත දක්වාම පවතින නාම රූප પરම්පරාව මේ මමයි, මේ සත්වයේක්ය, මේ පුද්ගලයෙක්ය, මේ ආත්මයක්ය කියලා වැරදි වැටහීම ඇති වෙනවා. ඇයි ඒ වැරදි වැටහීම ඇති වෙන්නේ? අර ඝන සංඥාවෙන් වැසී පවතින නිසා. එතකොට ওই විදිහට ඝන සංඥා හතරක් තථාගතයන් වහන්සේ දක්වනවා: සමෝහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය සහ ආරම්මන ඝණය. සමෝහ ඝණය කියලා කියන්නේ ගොඩ ගොඩවල් එකක් වගේ පේන එක. සන්තති ඝණය කියලා කියන්නේ අනුපිළිවෙලින් ඇතිවෙන પરම්පරාව එකක් වගේ පේන එක. කෘත්‍ය ඝණය කියලා කියන්නේ වැඩක් කරනකොට නාම රූප ධර්ම බොහෝමයකින් තමයි ඒ ක්‍රියාව කරන්නේ. නමුත් එක ක්‍රියාවක් හැටියට අපිට පේන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි නැගිටලා එළියට යන්න ඕන කියලා හිතනවා. එතකොට දැන් නැගිටින්න ඕන කියලා හිතක් පහළ වෙනවා. ඒ හිතෙන් වායෝ ධාතුවක් නිර්මාණය කරනවා. එතකොට අපි අර මුලින් කතා කළා වගේ අර රූප කලාප ඉහලින් හටගෙන අපි ඉන්න තැනින් නැගිට වෙනවා. ඊට පස්සේ යන්න ඕන කියලා හිතනවා. එතකොට කකුල ඔසවන්න ඕන කියලා හිතනවා. හිතනකොට වායෝ ධාතුවෙන් අර රූප කලාප ඉහලින් හට ගන්නවා. සැහැල්ලු රූප කලාප. ඊට පස්සේ කකුල තියන්න ඕන කියලා හිතනවා. තියන්න ඕන කියලා හිතනකොට පඨවි ආපෝ බහුල රූප කලාප ගොඩනක් හට ගන්නවා කකුල බර වෙන විදිහට. ඊට පස්සේ ඒ කකුලට බර කරලා අනිත් කකුල උස්සන්න ඕන කියලා හිතනවා. ඒ කකුල උස්සන්න ඕන කියලා හිතනකොට ඒන් වායෝ රූපයක් හට ගන්නවා. හටගෙන ඉහලින් සැහැල්ලු රූප කලාප හට ගන්නකොට කකුල ඉස්සෙනවා. කකුල බිම තියන්න ඕන කියලා හිතනවා. ආයෙත් පඨවි ආපෝ බහුල රූප කලාප හට ගන්නමින් කකුල බිම තියනවා. ඒකට බර තියලා අනිත් කකුල උස්සන්න ඕන කියලා හිතනවා. දැන් මේ විදිහට එළියට යනකන් නාම රූප ධර්ම අප්‍රමාණ සංඛ්‍යාවක් ඇති වෙනවා. නමුත් අපට පෙනෙන්නේ මම නැගිටලා එළියට ගියා කියන එක සිද්ධියක් හැටියට විතරයි. ඒක සිද්ධියක් හැටියට පෙනෙන කාර්ය තුල බොහෝ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙලා. ඒ බොහෝ නාම රූප ධර්මයන්ගෙන් ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය එක් ක්‍රියාවක් හැටියට අපට වැසී පෙනෙන ගතිය තමයි කෘත්‍ය ඝණයයි කියලා කියන්නේ. ඊළඟට ආරම්මන ඝණය. ආරම්මන ඝණය කියලා කියන්නේ යම්කිසි අරමුණක් ගන්නකොට ඇසින් රූපයක් දකිනකොට ඒ ඥානයක් හට ගන්නවා. එතකොට වැරදි චේතනාවක් හට ගන්නවා. එතකොට වැරදි දෘෂ්ටියක් හට ගන්නවා. බුදුරජාණන් විපල්ලාස කියන්නේ විකෘතිය, විපරීත බව. එතකොට මුලින්ම සංඥාව විකෘති වෙනවා. ඊට පස්සේ අපි හිතන විදිහ විකෘති වෙනවා. ඊට පස්සේ දෘෂ්ටිය විකෘති වෙනවා. එතකොට මේ පංචස්කන්ධය පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් අපි සිතන්නේ නැති නිසා, පුහුණු වෙලා නැති නිසා අපිට මේ සමස්තය ඝන සංඥාවෙන් එකක් හැටියට පෙනෙන්න ගන්නවා. එකක් හැටියට පෙනෙනකොට වැරදි සංඥාවක් ඇති වෙනවා. ඒ වැරදි සංඥා ඇති වෙනකොට වැරදි මනෝභාවයක් ඇති වෙනවා. වැරදි මනෝභාවයක් නැති වෙනකොට වැරදි දෘෂ්ටි ඇති වෙනවා. ඒ විදිහට වෙනස් වූ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ස්වභාවය අපිට පෙනෙන්නේ නැතු වෙනවා. සිහියෙන් දකින්නට බැරුව යනවා. සිහියෙන් වෙනස් වෙන්නේ නැත්තේ ඒක එතරම්ම කිඳා බහැලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු රොබෝ යන්ත්‍රයක්. මිනිස්සෙක් ඕනේ රොබෝ යන්ත්‍රයක් කියන්නේ උපකරණයක් කියලා අපි කවුරුත් දන්නවා. එතන යකඩ ගොඩක් තියෙන්නේ. යකඩ කෑලි ටික එකට එකතු කරලා මිනිහෙකු වගේ රූප සටහනක් එන හැටියට සකස් කරලා ඊට පස්සේ ඒකට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කරලා ඊට පස්සේ බාහිර සටහන් ගන්නට කැමරා සවි කරලා ඊට පස්සේ සංඥා ගන්නට සෙන්සර් සවි කරලා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය මෘදුකාංග ඒට ඇතුළත් කරලා දැන් මේක සක්‍රිය වෙන්නට සලස්සනවා. දැන් අපි වර්තමාන ලෝකයේ මේ ක්‍රියාවලිය අපි හොඳ ආකාරවම දන්නවා වුණාට අර රොබෝ ක්‍රියාත්මක වෙනකොට අපිට හිතෙන්නේම රොබෝ කෙනෙක් කියලා. අපි හොඳටම දන්නවා මෙතන තියෙන උපකරණයක්. මෙතන තියෙන්නේ ද්‍රව්‍ය ගොඩක් විතරයි. හැබැයි අර ක්‍රියාකාරීත්වයත් එක්කලා ඒ ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා අපිට රොබෝ කෙනෙක් කියන සංඥාව තමයි එන්නේ. එතකොට මෙච්චර පැහැදිලිව මේ යකඩ ගොඩකින් හදලා තියෙන මේ උපකරණයත් අපිට පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට සත්වයෙක් හැටියට ඇති වෙන සංඥාව දුරු කරගන්න එක පහසු නෑ. එහෙමනම් මේ නාම රූප ධර්ම වැනි අතිශය සූක්ෂම වූ
ධර්ම සමූහයකගේ ක්‍රියාකාරීත්වය මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියන එක වටහා ගන්න එක තරම් පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් පහසු නැති වුණාට අපි කළ යුතුයි එය. එහෙම කරේ නැතිනම් අපිට නිවන් දොර විවෘත වෙන්නේ නැහැ. මොකද සක්කාය දිට්ඨියෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මෙතන ආවරණය කරලා තියෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය පවතින්නේ කුමක් නිසාද? සති සම්පජඤ්ඤය අවදි වෙන්නේ නැති නිසා. සති සම්පජඤ්ඤය අවදි වෙන්නේ නැත්තේ කුමක් නිසාද? දැඩි උපාදානය නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සක්කාය කියලා කියන්නේ රූපෝපාදානස්කන්ධ, වේදනෝපාදානස්කන්ධ, සංඤ්ඤෝපාදානස්කන්ධ, සංඛාරෝපාදානස්කන්ධ, විඥානෝපාදානස්කන්ධ කියන මේ උපාදානස්කන්ධ පංචකයයි. ඒ ඒවා උපාදාන කරගන්නේ ඇයිද? අතීතයේ ගත්තු සටහන් නැවත නැවත ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ හැඟීම් බරව අපිව භුක්ති විඳලා අපි සටහන් ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ ග්‍රහණය කරගත්තු දේවල් තුලින් අපි ලෝකේ විග්‍රහ කරන නිසා අපිට සති සම්පජඤ්ඤය ඇති වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය ඇති වෙන්නේ නැති නිසා විකෘති සංඥා ඇති වෙනවා, විකෘති මනෝභාවයන් ඇති වෙනවා, විකෘති දෘෂ්ටි ඇති වෙනවා. ඒ නිසා සක්කාය පිළිබඳව වැරදි දෘෂ්ටියක් ගොඩ නැගෙනවා. මේ සත්වයේ පුද්ගලයේ ආත්මයේ කියලා. එය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට මේ සක්කාය සමුදය කුමක්ද? තණ්හාව. තණ්හාවෙන් තමයි දේවල් උපාදාන කරන්නේ. ඒ උපාදාන කරගන්න නිසා තමයි මේ පටලැවිල්ල ඇති වෙන්නේ. උපාදානයෙන් තොරව අපිට සිහිනුවණින් දේවල් දකින්නට පුළුවන් නම් අපිට මේක නිරුද්ධ කරන්නට පුළුවන්. එහෙමනම් සක්කාය සමුදයයි කිව්වේ තණ්හාවයි. එතකොට සක්කාය නිරෝධයයි කියලා කිව්වේ ප්‍රඥාව අවදි කරලා මේවා නිවැරදිව බෙදා බලන එක. සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරේ විමසා බලලා සම්මා දිට්ඨිය ඇති කරගන්නේ. එතකොට ඒ සඳහා මාර්ගය කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී මාර්ගාංග 8කින් යුක්ත වූ සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගත්තු වැඩපිළිවෙල තමයි ඒ සඳහා අපි පුහුණු කළ යුත්තේ. කුමක් නිසාද? මේ අවිද්‍යාව දුරු කරලා, මේ ඝන සංඥාව දුරු කරලා, මේ වැරදි වැටහීම් දුරු කරලා අපට සති සම්පජඤ්ඤය අවදි කරලා සැබෑව දකින්නට පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් තමයි මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියන කාරණේ නිවැරදිව වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මහණෙනි මම නුඹලාට සක්කාය කියන්නේ කොහොමද කියලා දේශනා කරනවා. සක්කාය ඇතිවීමේ හේතුව දේශනා කරනවා. ඒ නිරුද්ධ කරන ආකාරය දේශනා කරනවා. ඒ සඳහා මඟ දේශනා කරනවා කියලා චතුරාර්ය සත්‍ය ශීර්ෂයෙන් බුදුරජාණන් වහන්සේ මෙහිදී සක්කාය දිට්ඨියත් ඒ දුරු කිරීමේ ක්‍රමෝපායත් පැහැදිලි කරමිනුයි මේ කන්ද සංයුත්තේ සක්කාය සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් අපි පැයක් පමණ වේලා මේ සම්බන්ධව සක්කාය කියන්නේ කුමක්ද? සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද? ඒ ඇති වෙන්නේ කොහොමද? ඒ දුරු කරගන්නට අපි ප්‍රඥාව අවදි කරන්නේ, විදර්ශනා කරන්නේ කොහොමද කියන කාරණා ටික තමයි අද ධර්ම දේශනාවේදී අපි අවධානය යොමු කරන්නට යෙදුනේ. ඉතින් මේ සම්බන්ධව හෝ වෙනත් ධර්ම කාරණයක් සම්බන්ධව ප්‍රායෝගික කරුණු පිළිබඳව පින්නතුන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් ටික වෙලාවක් ඒවා සාකච්ඡා කරන්නට අවස්ථාව සලස්වා දෙන්නට පුළුවන්. ඒතකොට මෙතෙක් වේලා අප හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්නතුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. ලෝකේ පුරා පැතිරී යන මේ කොරෝනා වසංගතය ඇතුළු සියලු විපත් වළක්වාගෙන මේ ලැබූ අලුත් අවුරුද්දෙහි ඉදිරි කාලය තුල සුවපත්ව නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයක් නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන ලන්ඩනයේ වෙසෙන ධර්මසිරි මහත්මයා සහ මාලා වීරසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් අරමුණු කරනවා ධර්මසිරි මහත්මයාගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඊට වසර 35කට පෙර එනම් 1985 අප්‍රේල් මාසයේ පරලෝසැපත් එමලින් වීරසිංහ මෑණියන්ටත් ඒ වගේම ඊට පෙර පරලෝසැපත් විලියම් වීරසිංහ පියාණන්ටත් සංසාරගත සියලු ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දරන්නේ දෙපළගේ පරම්පරාවල මියගිය සියලු ඥාතීනොත් ඔබ අප හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීනොත් සියලු පින් කැමති සත්වයොත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා.
ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දායකත්වයේ දරන පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් ඔබ අප සියලු දිනාටමත් මේ ගැඹුරු ධම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.